දීලා ප්‍රීතිනාද දීලා ඔබට ඕනනම් ඔබ කෑ ගහන්න ඔබට ඕනනම් ඔබ නටන්න අපි දවස් 5කට කලින් ඊයේ ඉඳලා දවස් 6ක් අපි නිරහර යාත්‍රා කරලා තිබුණා. වාව් ඒක අපි නටුවා ඒක අපි ප්‍රීති වුණා ඒක උඩ පැන්නා. ඒක තමයි මම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි අපි අද දවසේ ප්‍රීති වෙන්නට අවශ්‍යයි. මතක් කරලා මාස්ක් එක දාගන්න. මොකද අපි ඒ දවස් ටිකේ මාස්ක් එක දාගෙන ඉන්න දුරාට අපි මාස්ක් එක දාගමු. ඒ නිසා මාස්ක් එක පාවිච්චි කරන්න ඔබට පුළුවන් කෑ ගහනකොට මාස්ක් එක පොඩ්ඩක් පල්ලයට දාලා කෑ ගහන්න. ගීතිකා කියනකොට මාස්ක් එක පොඩ්ඩක් පල්ලයට දාලා ගීතිකා කියන්නේ. ඊට පස්සේ ඔබට පුළුවන් තමයි මාස්ක් එක දාගන්න. ආමෙන්. අපි නැගිටිමුද? අපි නැගිටලා अरे जीवमान हो येसुस वහන්සේ अभी ये මලවුන්ගේ නැගිට්ටා වූ දෙවියන් වහන්සේට අද අපාතර ජීවමානව වැඩ වාසය කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි ගෞරවයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි උන්වහන්සේව වර්ණනා කරමු. හාලෙලූයා. අපි දැන් තොසමන අපේ කටවනවල ඇරලා අපි උන්වහන්සේට කියමු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ මලවුන්ගේ නැගිට්ටා වූ දෙවියන් වහන්සේ අද අපාතර ජීවමානව වැඩ වාසය කරන දෙවියන් වහන්සේ යානනි අපට එදාවගේ ස්වාමීනි වහන්සේ යක්ෂ බල පින්ද වගේ යක්ෂයව පරාජය කරා වගේ ඒ සියලු බලය පරාජය කරන්ට අපට බලය දුන්න දෙවියන් වහන්සේයි යේසුස් වහන්සේව යෝසාසන අපි ප්‍රීතිය වහන්සේව අපි නමස්කාර කරනවා ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා ආමේන්. කීදෙනෙක් කියනවද යේසුස් වහන්සේ යක්ෂයව පරාජය කරා වගේ ඒ බලය ආධිපත්‍ය මට දීලා තියෙනවා යක්ෂයව පරාජය කරන්න. ආමේන්. ආමේන්. ඒ නිසා අපි ප්‍රීතියෙන් අපි ගායනා කරන්නට යනවා. උන්වහන්සේ කරා වගේ අපි මේ දේවල් මේ පොළොවේ කරන්නට. ඒ නිසා විශ්වාසයෙන් ගායනා කරන්න. මම කැමති ඔය මූණ වල හිනාව දිනනවා. මම විශ්වාස කරනවා ඔබ හිනා වෙලා ඇති කියලා. මොකද මාස්ක් එක නිසා පේන්නේ නැහනේ. පේන කට්ටියට මම කියනවා හිනා වෙලා ඉන්න. ආමේන්.
ජීවමානයි මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි හalleluya මගේ මේ හැංගිලා අපස්සන්න පුළුවන් හැමෝම මොකද මගේ යේසුස් වහන්සේ නම් ජීවමානයි ආමේන් ඔබගේ යේසුස් වහන්සේ ජීවමානද ආමේන් ඒ ජීවමාන යේසුස් වහන්සේට මෙන්න මේ විදිහට තමයි ඔබ විසිල් ගහන්න ඔබ අප්පුඩි ගහන්න ඔබ කෑ ගහන්න මක්නිසාද උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කිව්වා අපිට සතියකට හෝ දෙකකට කලින් මට මතකයි පාස දේශනා කරද්දී කිව්වා මැටි රූප වලට නමස්කාර කරන කල් පිළිම වලට වන්දින නමස්කාර කරන මිනිස්සු ඒ වගේ කියනවා හරියට මේ වෙන්නේ එල්ලෙන්නවත් නෑ හැබැයි අපේ යේසුස් වහන්සේ ජීවමානයි ජීවමාන කරන වහන්සේ නටමින් කායමින් ප්‍රීතියෙන් තම වහන්සේ ගායනා කරන ඒ නිසා අපි කියමු මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි මගේ යේසු ජීවමානයි දිව්‍යන් වහන්සේගේ වචනේ කියනවා ප්‍රශංසාවෙන් අන්ධකාරය පහ වෙනවා කියලා. මම නෙමෙයි කියන්නේ. ආමෙන්. ආමෙන් කියන්නේ. ආමෙන්. කීදෙනෙක් විශ්වාස කරනවද? යේසු ජීවමානයි වගේම ප්‍රශංසාවෙන් අන්ධකාරය පහ වෙනවා කියලා. ආමෙන්. කීදෙනෙක් විශ්වාස කරනවද? ආමෙන්. එමනම් අපි ප්‍රශංසා කරමු. අපි අප්‍රසන්න
අපි උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමු. ඔබ දකින්න යනවා ඔබගේ වටේ තියෙන මේ නුවර වටේ තියෙන සියලු අන්ධකාරය පහ වෙලා යනවා. ආමේන්. ඒක කොහොමද නේද? පන්න ගහන්න පුළුවන්. පන්න ගහන්න යනවා අපි යනවා. ආමේන්. ආමේන්. ඒ නිසා අපි ප්‍රීතිය අපි අත්වලසන්නාද දීලා අතෝනේ අපි කියමු. ප්‍රශංසාවේ අන්ධකාරය ප්‍රශංසාවේ අන්ධකාරය ප්‍රශංසාවේ We
Saturang
දකුණු කකුල හරි වම් කකුල හරි හුරු කකුල බර කකුලෙන් ගහන්න ඕනේ right ඒකට කියන්නේ එතුන්ගේ සතුරන්ව පල්ලව අස්සකට ගහන්න ඕනේ ඉස්සර ගන්න දිවි කියලා ගන්න කරනවා ආමේන් අපි අදිට මේ කරනවා ස්වාමීන් වහන්සේ මේකට උඩ බලය දීලා තියෙනවා ආමේන් සතුරව අපි කරන්නේ මේක තමයි සතුරව හුරතර කරන්න දෙන්නේ නැහැ ගහන පරව හරින්න ආමේන් ප්‍රීති කියමු Vamos a
Hallelujah. Hallelujah. Amen. Amen. Kidinට විශ්වාසයෙන් ජීවනද දැන් මේ පෙබරවාරි මාර්තු මාසේ පළවෙනි ඉරිදානේ අද ඉඳලා මේ ඉදිරි මාස ඔක්කොම ජය ගන්න මාසයක් කියලා කීදෙනෙක් කියනවා. ආමෙන්. 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 ඔබට විශ්වාස නම් මේක අල්ල ගන්න. ඔබට විශ්වාස නම් මේක අල්ල ගන්න. ස්වාමීන් වහන්සේ ඒක තමයි කරන්නේ. අනුන්දල් පාසල්ලාට දෙමු. Kidinට විසිල් ගන්නවා. Kidinට විසිල් ගන්නවා. සමහර විසිල් විසිලක සාස්පෙරි දාගෙන ඉන්න යනවා. ආමෙන්. විසිල් ගහන්න පුළුවන් කට්ටිය විසිල් ගහන්න, අප්පුඩි ගහන්න පුළුවන් කට්ටිය අප්පුඩි ගන්න. ලෑස්තිද? ස්වාමීන් වහන්සේට හොඳ නමස්කාරයක් නිසා, අනර්ග කාලයක් දුන්න නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. හalleluya. හalleluya. මට පුදුම සන්තෝෂයක් තියෙනවා. මට පුදුම සන්තෝෂයක් තියෙනවා. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් කොච්චර සන්තෝෂ කරනවද? ආමෙන්. 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 වෙලාව මම කරන්න දෙන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ පටන් ගත්ත මාසේ ජයග්‍රහක මාසයක්. අද මේ කෙනා කියන්නේ පටන් ගන්න යන්නේ ජයග්‍රහණයේ මාසයක්. අද මේ කෙනා කටුවක් දාලා කියන්නේ ආමෙන්. 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 ඉතින් අපි ඉන්නකොට අද දවසේ අපි ගෙනල්ලා තියෙන හසෙන් කොටස් වඩුරු සම්මාදන් අපි ලබා ගන්නවා. සමහරවිට ඒගොල්ලන්ට ඔබට පුළුවන් ඒ ලෝකේ අරගෙන ගෙනල්ලා තිබෙන ඉදසේ කොටස වඩුරු ඔබට කරන්න තිබෙනවා. ඉතින් ඒ අතරතුර නිවේදන කිහිපයක් තිබෙනවා. ඉතින් පෞද්ගලික දවස් 6 තුල අපේ නිදහස් කාලයක් තිබුණා. ඒක දාපු හැමෝම මම විශ්වාස කරනවා ආශිර්වාද වෙලා ඇති. ආමෙන්. ආශිර්වාද වෙලා ඇති. මේ ආශිර්වාද කරලා තිබෙනවා දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. ඉතින් ඒ නිසා ඉදිරියට මෙවැනි ආශ්‍රම තවත් අපි සූදානම් කරන්න යනවා. ඉතින් ගොඩක් අය යවුවා ඉවරද තව නැද්ද ආයෙ නැද්ද හිට නැද්ද කියලා. ආමෙන්. ආමෙන්. යාසාව තමයි දෙවියන් වහන්සේ හදවත දකින්නේ. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඉතින් ඒ නිසා හැමෝටම බොහොම ස්තුතියි අපිට උදව් කරපු සහභාගී වුණ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි ඔබට බහුල ලෙස. ආමෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ බ්‍රහස්පතින්දා විශේෂ දවසක්. ආමෙන්. 11 වෙනිදා විශේෂ දවසක්. විවාහක අයට ආමෙන්. මට විශේෂයි. මටයි මගේ නෝනටයි විශේෂයි. ඒක දන්නවද? දැන් නිරාහාරයෙන් උපලංග කාලේ ගත කරන්නේ. මටයි නෝනටයි වෙනම දවසක් ලෑස්ති කරලා දෙනවා සභාවේ බ්‍රහස්පති. ඒ නිසා විවාහක යුවලව විතරයි. ළමයි නම් එක්කන් එන්න එපා. ළමයිව තියලා එන්න. හරි. විවාහක යුවලක් ඇවිල්ලා ඔබට පුළුවන් අපි සම්මාත්‍රණයක් ලෑස්ති කරලා දෙනවා. ඒකට අපි කියනවා මැරේජ් මසාලා කියලා. හරි. මසාලා එකක් තමයි. ඉතින් මේක ප්‍රීතිමත් කාලයක් තියෙනවා. හොඳ ලස්සන කාලයක් ගත කරන්න පුළුවන්. මේ දේවදාසයේ දිනදයි තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් ආරාධනා කරනවා දවස වෙන් කරලා තියාගන්න. ඔබගේ ස්වාමි පුරුෂයා එක්ක, ඔබගේ භාර්යාව එක්ක එන්න උදෑසන 9 වෙනකොට මේ ස්ථානයේට 9 ඉඳලා 4:05 වෙනකන් අපි ඉන්න යනවා. අපි කෑම දෙනවා. රයිට්? කෑම ගන්න ඕනේ. අපි කෑම දෙනවා. කෑම කාලා ඔබට පුළුවන් ඒ කාලේ ගත කරන්න අනර්ග කාලයක් තියෙනට යනවා. ඒ වගේම නැවතත් මතක් කරනවා අපේ දේව මෙහෙය තුන උදෑසන 9 සිට 10 දක්වා 10 මාර්ච් සිට 11 මාර්ච් දක්වා 12 සිට 1 දක්වා සන්ඩේ ස්කූල් එක තියෙනවා 10 මාර්ච් 11 ඉඳලා 11 මාර්ච් නේ 11 ඉඳලා 11 මාර්ච් වෙනකම් සන්ඩේ ස්කූල් එක තියෙනවා. ආමෙන්. ආමෙන්. ඉතින් ඔබ ඔබගේ දසයෙන් කොටස් පනවන ඔබ සූදානම් කරගෙන නම් ඔබ ඔප්පු කරාට පස්සේ අපි ඒ ගැන ආශිර්වාද කරන්න යනවා. ඉතින් මම ආරාධනා කරනවා දේවගතුමාට ඒ දෙස ආශිර්වාද කරන්න මම වෙනවන්න. All right. Praise the Lord. Hallelujah. So why don't we rise up on our feet and pray? අයියෝ අපි නැගිටලා ආශා කරන්න අපි නැගිටිනවා. Father, we thank you for your goodness.
ස්වාපියාණන් ඔබ වහන්සේගේ යහපත් කම නිසා අපි ඔබට ස්තුති කරනවා. You have provided me and you have provided my brothers and sisters. ස්වාමීන් වහන්සේ මටත් මගේ සහෝදර සහෝදරයන්ටත් සපයලා තිබෙනවා. Even though the whole world is going through a pandemic time, but you have provided. ස්වාමීනි මුළු ලෝකෙම අමාරුකම් වලින් ගමන් කරමින් ඉන්නකොට ඔබ වහන්සේ අපිට සපයලා තිබෙනවා. And you didn't allow anyone to starve for last few months. ඔබ කිසි කෙනෙකුට බඩගින්න ඉන්න දුන්නා පහුගිය කාලෙදී. Lord, we want to thank you for that. ස්වාමීනි මේ ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. And now, Lord, as an action of obedience, they have brought their tithes and offerings to your house. ස්වාමීනි කීකරුකමක් විදියට ස්වාමීන් ඔබ වහන්සේගේ ගෘහයට ඔවුන්ගේ ඔත්තු පඬුරු ගෙනල්ලා තිබෙනවා ස්වාමීනි. And Father, I want to thank you for their faithfulness. ස්වාමීන් ඔවුන්ගේ අදහිල්ල නිසා මම ඔබ වහන්සේට ස්තුති කරන්න කැමතියි. And now, as your servant, I want to bless them. ස්වාමීන් ඔබගේ සේවකයා විදියට ස්වාමීනි දැන් මම ඔවුන් ආශිර්වාද කරනවා. I bless them in the mighty and matchless name of Jesus. ස්වාමීනි මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාරක උතුම් වූ නාමයෙන් ඔවුන් ආශිර්වාද To කරනවා. prosper in their businesses. ස්වාමීන් ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක වන Or පිණිස. to prosper in their farms. ස්වාමීන් ඔවුන්ගේ අත්අඩ සඵලවත් වන To පිණිස. prosper in their professions. ස්වාමීන් ඔවුන්ගේ කරන වෘත්තිය ආශිර්වාද And කරනවා. Lord, I want to proclaim this. මට මේක ප්‍රකාශ කරන්න ඕනේ ස්වාමීන්. And they will receive blessings until there will be no enough storage in their storehouses. ස්වාමීන් ඔවුන්ට ඊට මදි වෙන තරමට ස්වාමීන් ඔවුන් ආශිර්වාද ලබන්න Abundance, abundance, abundance. සුප්‍රායන්ත ස්වාමීන්. And Lord, whatever the unwanted expenses that they may have, ස්වාමීන් ඔවුන්ට අනවශ්‍ය වියදම් කොච්චර තිබුණත් I say that there will be no these expenses anymore in Jesus' name. ස්වාමීන් කිසිම දෙයක් ස්වාමීන් ඔවුන්ට එන්න යන්නේ නැහැ යේසුස් වහන්සේගේ Maybe නාමයෙන්. they are spending too much money on doctors. I say cancel it in Jesus' name. ස්වාමීන් ඔවුන් වෛද්‍යවරුන්ට වැඩිපුර මුදල් වියදම් කරනවා මම යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඒක කඩලා දානවා මගේ දෙවියන් Maybe වහන්සේ. some of their workers or somebody stealing from them. I cancel that spirit in Jesus' name. ස්වාමීන් සමහර ඔවුන්ගේ වරකම් කරලා ඒ දේවල් ලබාගෙන තිබෙනවා මම ඒකත් ස්වාමීන් යේසුස් වහන්සේගේ නාමයෙන් තහනම් කරනවා. And I speak new opening doors for their income. ස්වාමීන් Hallelujah. ඔවුන්ගේ ආදායම් වලට අලුත් දොරටු විවෘත වෙන්න කියලා ආශා කරනවා. And Lord, I say in Jesus' name that they will be seen as the light in this world. ස්වාමීන් ඔවුන් ස්වාමීන් මම ආශා කරනවා මේ ලෝකේ ස්වාමීන් ආලෝකය වෙන්න යනවා. When other people see their blessings, oh, they will say their Lord has done great things in their lives. ස්වාමීන් මිනිස්සු ඒක දකින්නකොට ස්වාමීන් ඔවුන් ප්‍රකාශ කරන්න යනවා ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට යහපත් දේ කරනවා. Oh, and they will come to know you, Father. ස්වාමීන් එවිට ඔවුන්ම වහන්සේව දැනගන්නට යනවා මගේ දෙවියන් In වහන්සේ. Jesus' name I pray. යේසුස් වහන්සේගේ නාමයෙන් මම ආශා කරනවා. Amen. Hallelujah. You may be seated, please. ඔබට වාඩි වෙන්න පුළුවන්. So I want to welcome you to the house of the Lord this morning. ඉතින් දෙවියන් වහන්සේගේ ගෘහයට ඔබ හැමෝම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ දැස්ස. This is a new beginning, මේක අලුත් ආරම්භයක්. a new month, අලුත් මාසයක්. a month of blessing. ආශිර්වාදයේ මාසය. Hallelujah. A month of victories. Hallelujah. ජයග්‍රහණයේ මාසය. Hallelujah. Can we give a round of applause අපි to God ඔයාලට for this සන්නද්ධ God? වෙමුද? ආමේන්. Amen. And this morning I want to remind you one thing. මේ උදෑසන මට ඔබට දෙයක් මතක් කරන්නට ඕනේ. Your Father loves you. ඔබගේ පියාණන් වහන්සේ ඔබට Your ප්‍රේම Heavenly කරනවා. Father loves you. ඒ ස්වර්ගික පියාණන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. He got greater plans for you. උන්වහන්සේට අනාර්ග සලස්මක් තිබෙනවා And ගැන. there's a very specific and a unique plan for you on this month, the coming month. For you. මේ එළඹෙන මාසේ ඔබ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ අනාර්ග පුදුම වූ දේවල් උන්වහන්සේ සූදානම් It's a special plan. Hallelujah. ඒක විශේෂ වූ සලස්මක්. It's a special plan for you. ඒක විශේෂ සලස්මක් ඔබ Just වෙනුවෙන්. for you. ඒක ඔබට විතරයි. And if you believe it will be yours. ඒක ඔබ විශ්වාස කරනවා නම් How many of you ඒක ඔබ believe වෙනුවෙන් it? යනවා. කී දෙනෙක් විශ්වාස කරනවා? I claim it in the mighty name of Jesus. ඔබ කියන්න මම ඒක ලබා ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා. Amen. Hallelujah. Let's pray. අපි ආශා කරනවා. Father, we thank you for this morning. විහාරණේ මේ උදෑසන ගැන අපට What a සුවපත්. wonderful thing to come to your house and worship you ස්වාමීන් කොච්චර අනාර්ග කාරණයක්ද වහන්සේගේ මාලිගාවට අපි වහන්සේව නමස්කාර with your sons and daughters. ස්වාමීන් වහන්සේගේ දූවර පුත්‍ර We thank you for this great privilege that you have given to us. ස්වාමීන් මේ අනාර්ග අවස්ථාව ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Now, Lord, we pray, පියාණනි දැන් අපි ආශා oh, කරනවා that you will teach us through your Holy Spirit. සිතාත්මන වහන්සේ තුලින් අපට උගන්වන්නට කියලා. You will talk to us ඔබ වහන්සේ කතා කරන්න. in Jesus' mighty and matchless name. යේසුස් වහන්සේගේ උතුම් වූ අනාර්ග වූ මහිමාන්විත නාමයෙන්. Amen. ආමේන්. හalleluya. So, if you have your Bibles, I want to turn to
Matthew chapter 22 from verse 1 onwards. ඔබගේ බයිබලයේ තියෙනවා නම් ඔබ පෙරලා ගන්න මතේවුස් සුභාරංචි 22 වෙනි පරිච්ඡේදයට. All right. There's a topic for it. ඒකේ මාතෘකාවක් තියෙනවා. Parable of the marriage feast. මේක කියනවා සරණ මංගල්‍ය පිළිබඳ උපමා කතාව. And Jesus answered and spoke to them again by parables and said, the kingdom of heaven is like a certain king who arranged a marriage for his son. මේක කියනවා පළවෙනි පාඩේ යේසුස් වහන්සේ උත්තර දෙමින් නැවතත් උපමාවලින් කතා කොට තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙල කර එක්තරා රජෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු And ලැබේ. sent out his servant to call those who were invited to the wedding, and they were not willing to come. ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබුවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යවුවේය. නමුත් ඔහු එන්නට අකමැති වූයේ. Again he sent out servants saying, tell those who are invited, see, I have prepared my dinner. My oxen and fatted cattle are killed, and all things are ready. Come to the wedding. හතරවෙනි පදයේ කියනවා නැවතත් ඔහු වෙන දාසයන් යවමින් මෙන්න මගේ කෑම පිළියෙල කර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරණ ලද්දෝය සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට වරෙල්ලාය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියාපල්ලායයි කීවේය. But they made light of it and went their ways, one to his own farm, another to his business. නමුත් ඔහු ඒ නොසලකා එක්කෙනෙක් තමාගේ කෙතටත් අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය. And the rest seized his servants, treated them spitefully and killed them. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා නිග්‍රහ කොට මැරුවෝය. But when the king heard about it, he was furious, and he sent out his armies, destroyed the murderers, and burned up their city. රජුරෝ උදහස් වී තමාගේ යුද්ධ සේනාවන් යවා ඒ මිනිමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි තැවුවේය. Then he said to his servants, the wedding is all ready, but those who were invited were not worthy. Therefore go into the highways, and as many as you find, invite to the wedding. ඔහු තමාගේ දාසයන්ට කතා කොට මංගල්‍ය සූදානම් කර තිබේ. නමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවේති. So those servants went out into the highways and gathered together all whom they found, both bad and good. ඒ නිසා නුඹලා මන්සත්ති වලට ගොස් සම්බ වෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙල්ලා යයි කීවේය. And the wedding hall was filled with guests. Not 25 or 125, 150. At that time there was no corona. So the wedding hall was filled with guests. ඉතින් ඒ කාලේ කොරෝනා තිබ්බේ නැහැ 100ක් 150ක් රැස් වෙන්න කියලා නීතියක් තිබ්බේ නැහැ. ඒ මංගල්‍ය තිබුණා උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම පිරලා ඉතිරලා ගිහිල්ලා තිබ්බා. But when the king came in to see the guests, he saw a man there who did not have a wedding garment. ඉතින් 11 වෙනි පදයේ කියනවා ඒ රජුරෝ අමුත්තන් දකින්න පැමිණි කල එහි මංගල්‍ය වස්ත්‍රයක් නැඳ සිටි මිනිසෙකු දැක. So he said to him, friend, how did you come here without a wedding garment? ඊට පස්සේ මේක කියනවා 12 වෙනි පදයේ යහළුව මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතනට ආයෙහිදයි ඔහුට කීහ. And he was speechless. ඔහු වක්‍රහිත විය. වක්‍රහිත. Yes, right. Then the king said to the servants, bind him hand and foot, take him away and cast him in outer darkness. There will be weeping and gnashing of teeth. එවිට රජුරෝ කතාකට මොහුගේ අත්පා බැඳ මොහු පිටත අන්ධකාරයේ දමා පල්ලා. එහිදී හැඬීමත් දත් පිටි කෑමත් වන්නේ යයි සේවකයන්ට කීවේය. For many are called, but few are chosen. මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය තෝරා ගන්නු ලැබුවෝ ස්වල්පයයි කීවේය. All right, that's what the Bible says. Close your Bibles now, please. දැන් ඔබගේ බයිබලය වහන්න. And the people, those who are like singing and playing instruments, I think I sent a message them to bring a notebook and a pen. So take out your notebook and take out your pen. ඉතින් මම නමස්කාර කණ්ඩායමේ ඉන්න අපේ ගායනය කරන වාදනය කරන හැමෝටම මැසේජ් එකක් දාලා තිබ්බා. ඔබ බයිබලයත් ඔබ සටහන් ලබා ගන්න පොතකුත් අරන් එන්න කියලා දැන් මේක එළියට ගන්න පුළුවන්. So close your Bibles and take out your notebook. ඉතින් ඔබගේ බයිබලය වහලා තියලා දැන් ඔබගේ සටහන් පොත ලබා ගන්න. Where's Anu?
All right. Now, I think after this fast and prayer time, we want to be serious. ඉතින් අපි මේ ගත කරපු නිරහර කාලයෙන් පස්සේ අපි පොඩ්ඩක් දැන් සීරියස් Oh, serious. Okay. සීරියස් කියන්නේ සීරියස්. Serious. Yeah, serious. Right. So we want to be serious. ඒ නිසා ඒක සීරියස් වෙන්න ඕන. All right. Now listen. දැන් අපි අහමු. The kingdom of God is like what? දේව රාජ්‍යය ඇවිල්ලා මොන වගේද? Is like a king who prepared a wedding feast for his son. ඒක හරියට ඇවිල්ලා රජතුමා තමාගේ පුතාට මංගල්‍යයක් සූදානම් කරා And වගේ. he prepared that wedding for his son and he sent invitations to everyone. ඒ විතරක් නෙමෙයි මේ රජතුමා තමන්ගේ පුතාට මංගල්‍යයක් සූදානම් කරලා ඒ හැමෝටම ඒ ආරාධනා පත්‍රයකුත් යවනවා. And first he sent his servants, okay, you got the invitation, and asked them to come to the feast now. ඉතින් ඊට පස්සේ කියනවා මෙයාගේ 16ක් යවලා කියනවා ආරයිට් ඔබට ආරාධනා පත්‍රය ලැබිලා තියෙනවා දැන් ඔබ මංගල්‍ය උත්සවයට පැමිණෙන්න So the ඕනේ. feast and the weddings are not like in Sri Lanka. It's different, little bit different in Israel. ඉතින් ඊශ්‍රායලයේ ලංකාවේ වගේ නෙමෙයි මේ විවාහ මංගල උත්සවවල තිබ්බේ. ඊශ්‍රායලයේ තිබුණා වූ විවාහ මංගල උත්සවය ලංකාවට වඩා ගොඩක් වෙනස්. Okay, when a father found a girl for his son, he went to the bride's house with the son, and they make a contract. ඉතින් මේකෙදි වෙන්නේ තාත්තා තමන්ගේ පුතාට හොඳ ගැහැණු ළමෙක් හොයාගත්තට පස්සේ මෙයා පුතත් එක්ක ගැහැණු ළමයාගේ ගෙදරට ගිහිල්ලා කොන්ට්‍රැක්ට් එකක් කිවිසුමක් අත්සන් කරනවා. And it's say like this: after 1 year, I'm going to marry you. ඒක හරියට වෙලා අවුරුද්දකට පස්සේ මම ඔබව විවාහ It's like කරගන්නවා. the wedding registration on these days. ඉතින් ඒක ඇවිල්ලා ලංකාවේ ක්‍රමයට නම් අපි අර විවාහයට කලින් අපි අර රෙජිස්ටර් කරනවා කියලා කියන්නේ. Okay, you go and make the agreement. අපි ගිහිල්ලා ඒ කිවිසුම අත්සන් You make කරලා the covenant. අපි ඒක කිවිසුම් ගත කරලා එනවා. And this look like these days. Now the son will not permitted to stay in the group, bride's house. He should go with the father. ඉතින් මේක තේරුම ඇවිල්ලා එයා ගිහිල්ලා මනමාලිගේ ගෙදර ඉන්න බෑ. එයා ආයේ මනමාලයාගේ තාත්තත් එක්ක ගෙදර යන්න ඕනේ. So after they come to their house, ඒගොල්ලෝගේ ගෙදර ආවට පස්සේ they send invitations to all their guests. ඉතින් ඊට පස්සේ එයා එයාගේ සියලුම ආරාධිතයන්ට ආරාධනා පත්‍රය යවනවා. Now my son is going to be married. You are invited. දැන් එයා කියනවා මගේ පුතා විවාහ වෙන්නට යනවා. ඔයගොල්ලෝ හැමෝම ඒ දවසේදී ආරාධිතව වෙලා ඉන්නවා. But the day it's a blank. හැබැයි දවස ඉස්තනක්ක තියෙනවා. Nobody knows. කවුරුත් දන්නේ නැහැ. Right. But when the time comes, හැබැයි වෙලාව ආවට පස්සේ father goes with his relatives to the bride's house. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාගේ කට්ටියත් එක්ක මෙයා ඒ කාන්තාවගේ ගෙදරට ගිහිල්ලා And in those days there were no crackers or firecrackers or bombs or whatever, but they blow a trumpet from the mountain. ඉතින් ඒ දවස්වල රතිඤ්ඤා හස්කුරු ඔය මල්රෙඩි සම්දර්ශන කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ට්‍රම්පට් එක හොරණෑ. When they blow the trumpet, oh, the bride's house, everybody at the bride's house, they know, oh, the groom is coming. මේ හොරණාව වාදනය කරනකොට මේ හොරණාව පෙමිනකොට මේ කාන්තාවගේ ගෙදර අය දන්නවා මේ මනමාලිගේ ගෙදර අය දන්නවා දැන් මේ මනමාලයාගේ පැත්තේ කට්ටිය එනවා කියලා. Oh, so there will be no festivals, no feasts or nothing at the bride's house. හැබැයි ඒ වෙනකොට මනමාලිගේ ගෙදර කිසිම උත්සවයක් කිසිම සැතකෙලියක් ලෑස්ති කරලා නැහැ. The groom comes and take the bride and go to the father's house. මනමාලයා එනවා. මනමාලයා ඇවිල්ලා මනමාලියව අරගෙන පියාගේ ගෙදරට යනවා. And all the relatives of the bride follow them to the house of the father. ඊට පස්සේ මනමාලිගේ නෑදෑයෝ මනමාලිගේ යහළුවෝ ඔක්කොම එයාගේ පිටිපස්සේ එයාගේ And after they enter to the father's house, so the feast will start. ආයේ මනමාලියේ කණ්ඩායමයි ඒ මනමාලියාගේ ගෙදරට ඇතුල් වෙච්ච ගමන්ම අන්න උත්සවය ආරම්භ වෙනවා. According to the riches of the father, the wedding can be 1 day or it can be 2 weeks or 1 month. ඒක මනමාලයාගේ තාත්තගේ තියෙන වත්කම අනුව ඒක එක දවසක් වෙන්න පුළුවන් සතියක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න So පුළුවන්. everything was provided for the guests, food and lodging and clothes and everything. ඉතින් ඒ එන අමුත්තන්ට කෑම බීම නවාතැන් පහසුකම් මේ හැම දෙයක්ම ඒගොල්ලෝ සපයනවා. Hallelujah. So this is the picture. මේක තමයි මේකේ මැවෙනා වූ පින්තූරය. So kingdom of God is like that.
මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් හරියට මෙන්න මේ වගේ. Now we all have to know we are invited to that wedding. ඉතින් දැන් අපි හැමෝම දන්නවා මේ මංගල්‍යයට ඔබ මම ආරාධනය ලබලා ඉවරයි. Hallelujah. Hallelujah කියමුද? We got the invitation on the first day when we accepted Jesus. Hallelujah. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ විදිහට පිළිගත්ත පළවෙනි දවසේම අපිට ඒ ආරාධනා පත්‍රය ලැබුණා. Not we received that. The invitation is given to everybody, but we accepted that invitation on the first day when we accepted Jesus Christ as our Savior. ඒ ඇත්තටම මේ ආරාධනා පත්‍ර ඔක්කොටම දීලා ඉවරයි. අපි යේසුස් වහන්සේව පිළිගත්ත දවසේ අපි ඒක ලබා ගත්තා. Now we are ready and waiting to go there. ඉතින් අපි දැන් ඒකට ලෑස්ති වෙනවා. අපි ඒකට සුදුසුකම් ලබලා අපි බලාගෙන ඉන්නවා ඒකට යා සහභාගී වෙන්න. So this is the big picture. මේක තමයි ලොකුම පින්තූරය. But I want to tell you this morning. I want to tell you this morning. මට මේ උදෑසන ඔබට කියන්න ඕනේ. So as we have become Christians, it's like that we are enjoying a feast prepared by Almighty King. ඉතින් අපි ක්‍රිස්තියානි මිනිස්සු විදියට අපිට උත්සවයක් සූදානම් කරලා තියෙනවා අපේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. Now we have entered to that feast. ඉතින් දැන් අපිට මේ උත්සවයට අතුල් වෙන්නට තිබෙනවා. So now we are in the King's feast. දැන් අපි ඉන්නේ ඒ දෙවියන් වහන්සේගේ උත්සවයේ. Hallelujah. හalleluya කියමුද? Hallelujah. හalleluya. Hallelujah. හalleluya. And as we are entered to his feast, everything will be provided by him. ඉතින් අපි දැන් මේ උත්සවයට අතුල් වෙලා ඉන්න නිසා අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම උන්වහන්සේ සපයනවා. Hallelujah. Praise the Lord. Everything. හැම දෙයක්ම. Everything. හැම දෙයක්ම. Not according to our needs, but his glory, he will provide everything to us. අපේ අවශ්‍යතාවයන් මත නෙමෙයි උන්වහන්සේගේ මහිමය තුළ සියලු දේ අපිට ලබා දීලා තියෙනවා. And if you really follow the Christian life, it should be a feast that prepared by a king. ඉතින් ඔබ හරියටම යේසුස් වහන්සේ තුළ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරනවා මේක හරියට ඇවිල්ලා උන්වහන්සේගේ උත්සවයක් වගේ දෙවියන් වහන්සේ අපිට Yes, your life should be like that. You're feasting with the king. ඉතින් ඔබේ ජීවිතය හරියට ස්වාමීන් වහන්සේගේ ලෑස්ති කරලා තියෙන උත්සවය වගේ වෙන්නට අවශ්‍යයි. Every day should be like that. හැම දවසම මේ විදිය වෙන්නට අවශ්‍යයි. Every day should be like that. හැම දවසම මේ විදිය වෙන්නට අවශ්‍යයි. Hallelujah. හalleluya කියමුද? If you believe, you will have this. ඔබ විශ්වාස කරනවා ඔබට මේක තියෙන්නට යනවා. And it's a very dangerous thing if you don't believe. So there's a danger as well. හැබැයි ඒ වගේම තමයි ඔබ මේක විශ්වාස කරන්නේ නැත්තම් භයානක තත්ත්වයක් මේකේ තිබෙනවා. So we have entered to the kingdom of God. ඒ නිසා අපි දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අතුල් වෙලා We ඉන්නවා. are citizens of the kingdom of God. ඉතින් අපි දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පුරවැසිකම අරගෙන තිබෙනවා. And now we have a king. දැන් අපිට Hallelujah. රජෙක් ඉන්නවා. Now we have a king. දැන් අපිට රජෙක් ඉන්නවා. Not we have a president, we have a king. Hallelujah. ජනාධිපති කෙනෙක් නෙමෙයි අපිට රජ කෙනෙක් ඉන්නවා. Hallelujah. We are not living in a democratic country, but we are living under a king whose name is Jesus. ඉතින් Hallelujah. අපි ජීවත් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන රජතුමාගේ රාජ්‍යයේ. And he holds the power. උන්වහන්සේ තමයි සියලු බලය තියාගෙන ඉන්නේ. And he holds the power to kill, and he holds the power to cast out the kings, and he holds the power to raise the poor from the dust. උන්වහන්සේට තමයි මරන්න ජීවත් කරන්න බලය තිබෙන්නේ රජවරු පහ කරන්න බලය තියෙන දුප්පතාව දූවිල්ලේ මොසවන්න බලය උන්වහන්සේට තිබෙනවා. Hallelujah. Hallelujah. So this is very important to understand the principles of a kingdom. ඉතින් මේක ඊටාම වැදගත් දේව රාජ්‍යයේ තියෙනා වූ මූලධර්ම හඳුනා ගන්න එක. Then you can really enjoy the feast. ඔබට එතකොට පුළුවන් මේ උත්සවයේ හරියටම කොහොමද හරියටම ඔබට මේක අත්විඳින්න පුළුවන්. If you don't understand, I'm telling you, even though you are in that place, you will not enjoy the riches of God. ඔබ මේ මූලධර්ම හරියටම දන්නේ නැත්නම් ඔබ එතන හිටියත් ඔබට හරියට මේක අත්විඳින්න නැත්නම් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Amen. ආමෙන් කියමුද? So do you see? There was a one person who has come to the feast. But when the king was visiting the guests, he saw that man was not wearing a royal garment. Wedding garment. ඔබ දකිනවා මෙතන මේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා එක මිනිහෙක් මේ උත්සවයට ඇවිල්ලා ඉන්නවා. හැබැයි රජතුමා මේ ඇවිල්ලා ඉන්න අමුත්තන්ව බැහැ දකින්න එනකොට රජතුමා දකිනවා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ උත්සවයට හරියන ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා නැති මිනිහෙක්ව දකිනවා. So the king called his servants. ඊට පස්සේ මොකද කරන්නේ රජතුමා යාගේ සේවකයන්ට කතා කරනවා. And he talked to the man. ඒ මිනිහයාට කතා කරලා කියනවා. My friend, මගේ මිත්‍රය where is your wedding garment? කෝ එයාගේ මංගල්‍ය ඇඳුම් කියලා. He was speechless. එයාට උත්තර නැති වෙනවා.
and tie him with the hands and foot and throw them out. Throw him ඉවසන්න out. කරන්නේ යාගේ අතපය බැඳලා දාලා එළියට විසික් කරනවා. And there'll be weeping and gnashing of teeth. ඉතින් බයිබලයේ කියනවා එතන වේදනාවක් කිදිරි කෑමක් විතරයි කියලා වෙනවා. Hallelujah. ආමේන්. No one says hallelujah. කවුරුත් හල්ලෙලියා කිව්වේ නැහැ. You know the meaning of this? ඔබ දන්නවද මේකේ තේරුම මොකක්ද කියලා? When we enter to the kingdom of God, අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වුණාම the wedding garment should be our righteousness. මංගල්‍ය ඇතුම වෙන්නට යන්නේ අපේ ධර්මිෂ්ඨකම. Right? So nobody can make himself or herself a righteous person. ඉතින් කිසිම කෙනෙකුට තමන් තුලින්වත් වෙන කෙනෙක් තුලින්වත් ඒ කියනා වූ ධර්මිෂ්ඨකම හදාගන්න කොට නගා ගන්නට බෑ. But anybody who wants to be righteous can be righteous only by accepting Jesus Christ as his savior. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මේ ධර්මිෂ්ඨකම ලබා ගන්නට? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ස්වාමීන් වහන්සේ විදිහට පිළිගත්තොත් විතරයි මේ ධර්මිෂ්ඨකම ලබා ගන්න. Because in the book of Ephesians it says our good works are filthy rags. ඉතින් එපිස පොතේ කියනවා අපේ යහපත් ක්‍රියා අපේ කඩමලු. ඔව් ඒක ඇවිල්ලා අපි දෙවියන් වහන්සේ ඒක කඩමලු කියලා කියනවා. So when we want to enter to his feet, we should know that we are righteous by believing, having faith in Jesus Christ. ඉතින් ඒ නිසා අපි මේ උත්සවයට අතුල් වෙනකොට ඔබ මම දැනගන්නට යුතුයි ඔබව මාව ධර්මිෂ්ඨ කරලා තිබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන නිසා. Hallelujah. We all are good and bad people, good people like you and bad people like me. ඉතින් අපි හැමෝම හොඳ සහ නරක මිනිස්සු, හොඳ කට්ටිය ඇවිල්ලා ඕගොල්ලෝ වගේ නරක මිනිස්සු ඇවිල්ලා මං වගේ. But after we enter to the kingdom of God, so we all are wearing Jesus' righteousness, so we look really good and we look same. Hallelujah. ඉතින් අපි මේ උත්සවයට අතුල් වෙනකොට අපි හැමෝම යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇඳගත්තාට පස්සේ අපි හැමෝම හොඳ විදිහට පේන්න යනවා. So when the king comes, when he sees that nobody is wearing the righteousness of Jesus, he will be thrown out. It doesn't matter what kind of a good garment is wearing. ඉතින් ඒ නිසා රජතුමා මේ උත්සවයට අතුල් වෙනකොට කවුරු හරි දැක්කොත් මේ ධර්මිෂ්ඨකම ඇඳගෙන නැහැ කියලා එයා මෙතනින් එළියට දානවා. And only people those who have faith in Jesus can wear this righteousness, the dress of righteousness. ඉතින් යේසුස් වහන්සේ තුල කාටද ඇදහිල්ල තියෙන්නේ? එයාට පමණයි පුළුවන් වෙන්නේ මේ ධර්මිෂ්ඨකම. And my dear brothers and sisters, we all know that there are many good people, but they can't enter to the kingdom of God. They can't go and feast with Almighty God because they don't have this dress. They have everything, but they don't have this dress. ඉතින් ඔබ දන්නවා මේ රටේ ගොඩාක් අය මේ සමාජයේ ඉන්නවා, ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා. නමුත් ඒගොල්ලොන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැති නිසා, මේ ධර්මිෂ්ඨකම ඇඳුම නැති නිසා ඒගොල්ලොන්ට මේ දේව රාජ්‍යයට අතුල් වෙන්න බැරුව තිබෙනවා. Hallelujah. Hallelujah. But bad people like me, we have that righteous garment, so we feast with God. හැබැයි නරක මිනිස්සෙක් වෙන මම්මගේ අයට යේසුස් වහන්සේ ඉන්න නිසා ඒ ධර්මිෂ්ඨකම ඇඳුම තියෙනවා. අපි ඒ උත්සවයට අතුල් වෙන්න යනවා. මම ඒ උත්සවයට අතුල් වෙනවා. Hallelujah. And we are already in there. අපි හැමෝම දැන් එතන ඇවිල්ලා ඉන්නේ. And when God comes and he sees that I'm wearing not my own clothes, he sees that he's wearing that the dress that given by him, says, oh, this is so good and only you. ඉතින් දෙවියන් වහන්සේ උත්සවයට ආවට පස්සේ උන්වහන්සේ දකිනවා මේ මෙයාගේ ඇඳුම නෙමෙයි මම මෙයා වෙනුවෙන් පිළිවෙල කරපු ධර්මිෂ්ඨකම ඇඳුම එයා ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා කියලා දෙවියන් වහන්සේ. Hallelujah. So if you want to win the heart of God and if you want to be seen good in the eyes of God, what you have to do? Always you have to wear your righteousness. ඉතින් ඒ නිසා ඔබට දෙවියන් වහන්සේගේ හදවත දිනා ගන්න ඕන නම් ඔබ හැම වෙලාවෙම මේ කියනා වූ ධර්මිෂ්ඨකම ඇඳුම පැනලාගෙන ඉන්නට අවශ්‍යයි. Hallelujah. Not by our works, not by our wealth, not by nothing we own this thing, but we own the sonship of God by believing in Jesus Christ and his righteousness. ඉතින් අපේ ක්‍රියාවෙන් අපේ බලයෙන් අපේ වත්කමෙන් අපේ ශක්තියෙන් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණා කොටගෙන මේ ධර්මිෂ්ඨකම ඇඳුම පැනලාගත යුතුයි. So you are invited and you are already there in the feast. You are enjoying the feast. ඉතින් ඒ නිසා ඔබ මේ වෙනකොට ඔබ ආරාධනය ලබලා තිබෙනවා. ඔබ මේ වෙනකොට මේ උත්සවෙ ඉන්න. ඒ නිසා ඔබ ඒක දැන් අත්විඳින්න ඕන. ඔබ ඒක භුක්ති විඳින්න ඕන. Now follow these rules. ඒ නිසා මෙන්න මේ කාරණාවල් ඔබ පිළිපදින්න. Follow these rules. මේ කාරණාවල් පිළිපදින්න. And I was eagerly and with great enthusiasm I was watching how they prepared a wedding at Buckingham Palace few years back. ඉතින් මේ අවුරුදු කිහිපයකට කලින් මම බුදුම වුණා බකින්හම් පැලස් එකේනේ. And they were teaching. ඒකේ ඒගොල්ලෝ සූදානම් කරලා තිබුණා ඔබේ මංගල්‍යය. And they were teaching
what you should do when you meet the queen, how you should greet, and how you should drink your soup, and how do you hold your spoon, and everything. It was teaching to the guests. ඉතින් ඒකට ආරාධනය ලබලා හිටපු හැම කෙනෙක්ටම ඒගොල්ලෝ උගන්වලා තිබුණා, ඒගොල්ලෝ මඟ පෙන්වීමක් කරලා තිබුණා. රජතුමිය රජකුමරිය ආවට පස්සේ කොහොමද එයාට පිළිගන්නේ, එයාව කොහොමද ආරාධනා කරන්නේ, එයාට කොහොමද සුබ පතන්නේ, ඒ වගේම තියෙන බීම එක බොන්නේ කොහොමද, සුප් එක බොන්නේ කොහොමද, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ The wedding of Prince Williams I'm talking about. මම මේ කතා කරන්නේ විලියම් කුමාරයාගේ William and Kate. William and Kate. විලියම් කුමාරයා සහ කේට් කුමරිය. My cousin was invited from Canada. She was a news anchor, so she was invited for that wedding. ඉතින් මගේ සහෝදරියක් ඉන්නවා කැනඩාවේ, එයාට ආරාධනය ලැබිලා තිබුණා මේ මංගල උත්සවයේ. Because she was working for a news channel. ඉතින් මොකද එයා එහෙ තිබුණ ටීවී නාලිකාවක වැඩ කරනවා. ඉතින් එයාට ආරාධනය ලැබිලා But I තිබුණා. was watching in the TV how they are training the guests. ඉතින් මම ගෙදර ඉඳලා මම මගේ ටෙලිවිෂන් එකෙන් මම බැලුවා කොහොමද ඒගොල්ලෝ පුරුදු කරන්නේ කියලා. When I go to I love buffets. මම ගොඩක් කැමති බුෆේ වලට. I love hotels. Nandika knows this. Nandika knows that. නදීක දන්නවා ඒක. Sometimes we went to Grand House telling Nandika. Sometimes without telling we went there so many times. Yes. ඔය සමහරවල් නදීක ග්‍රෑන්ඩ් කැන්ටින් වලට අපි කියන්නේම නැතුව ග්‍රෑන්ඩ් කැන්ටින් එකට යනවා. I love that. මං ආසයි. So when we go and when we want to have soup, what I do, I pour out the soup and I do like this. ඉතින් මට සූප් එකක් ඕන නම් මම මොකද කරන්නේ? මම අරගෙන ගිහිල්ලා මම කප් එකකට ගිහිල්ලා ඒකට දාගෙන මම ඒක බොනවා. Right? But it was trained to the royal guest. It is not the right way to drink your soup. හැබැයි ඒගොල්ලෝ රාජකීය විදියට මේක මේ විදියට මේ පාවිච්චි කරන්නේ, ඒක හරි විදියට පාවිච්චි කරන විදියට ඒගොල්ලෝ ගන්නවා. You start from your own side. ඒගොල්ලෝ ඒක පටන් ගන්න ඕනේ මගේ පැත්තේ ඉඳලා. Am I right? Yes. So that's how you should do this. මේ විදියට තමයි මේක කරන්නට ඕනේ. And one day when we were in Colombo, මම එක දවසක් අපි කොළඹ ඉන්නකොට and we were at Cinnamon Grand. අපි සිනමන් ග්‍රෑන්ඩ් හොටල් එකේ හිටියා. So me and my uncle, my pastor. පාස්ටර් මැදිවකයි මමයි තමයි පාස්ටර් අමිතයි තමයි හිටියේ. And one day we went out to see some friends, but when we arrived at the hotel, it was around 9:45. But 10 o'clock they are closing the buffet. ඉතින් අපි එදා දවසේ අපේ යාළුවෙක් හම්බෙන්න එළියට ගිහලා අපි එනකොට පොඩ්ඩක් පරක් වුණා. 9:45ට ඉඳලා 10 වෙනකොට ඒගොල්ලෝ බුෆේ එක වහනවා. I was on my shorts මම හිටියේ ඒ වෙලාවේ කොටකලිසපක් and slippers. සහ මම නිකන් සරප්පු දෙකක් දාගෙන හිටියේ. But I didn't want to miss the buffet. අර මට මේ තිබුණ බුෆේ එක මග අරින්න බෑ. I ran to the place. මම දුවලා ගියා ඒ ස්ථානෙට. And I entered to the place. මම ඒ ස්ථානෙට ඇතුල් වුණා. Then there was a manager or somebody came and said, sir, excuse me. එතන හිටපු මැනේජර් කෙනෙක් හරි එක බාර පිට නිලධාරියෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා සර් I'm so sorry. මට සමා වෙන්න I can't let you enjoy the buffet with your shorts. ඔය ඇඳන් ඉන්න කොටකලිසමත් එක්ක මට ඔයාව බුෆේ එකට ඇතුල් කරන්න බෑ කියලා But I කිව්වා. told him, we have already paid for this. මම ඊට පස්සේ කිව්වා අපි මේ වෙනකොට මේකට ගෙවලා ඉවරයි. He said, sorry sir, so we have some rules and regulations in this hotel. හැබැයි ඊට පස්සේ කිව්වා සමා වෙන්න සර් අපේ මේ හොටෙල් එකේ තියෙනවා යම්කිසි නීති රීති මාලාවක්. We want to maintain the quality of this hotel. එයා කිව්වා අපිට මේ හොටෙල් එකේ තියෙනා වූ තත්ත්වය අපිට පාලනය කරන්න. But if you go and change yourself, I will wait extra 15 minutes for you. හැබැයි එයා ඊට පස්සේ කිව්වා ඔබතුමා ගිහිල්ලා අදුමක් මාරු කරගෙන ආවොත් මම තව විනාඩි 15ක් බුෆේ කරලා තියනවා. Oh goodness, I was like Scooby-Doo. ඊට පස්සේ මම මොකද අර ස්කූබිඩි වගේ ළඟ පිකප් කරලා ඉලා ටුස් කියලා ගියා මම. Put myself on like, can I enjoy the buffet? ඩග්ගලා ගිහිල්ලා දීකල්සමක් දාගෙන අදුමක් කරගෙන මම ආවා. So in King Feast and Kingdom of God, and when you are in the Kingdom of God, there are principles that we should follow. ඉතින් ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඉන්නකොට ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනකොට මේකෙත් තියෙනවා නීති රීති කීපයක්. Right? If you are a Christian, you should dress nicely. ඉතින් ඔබ ක්‍රිස්තියානි විදියට ඔබ ලස්සන නදින්න ඕනේ. Right? It can be you have one dress, but you have to dress nicely. ඔබට එක අඳුමක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අඳුම අපි ලස්සන නදින්න ඕනේ. You have to live a holy life. ඔබට ශුද්ධ ජීවිතයක් ගත කරන්නට ඕනේ. You have to live a life that will bring glory to God. ඔබ ජීවත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන විදියට. Maybe you're not handsome like me or beautiful than like some other ladies here. සමහර වෙලාවට ඔයගොල්ලෝ මම වගේ ලස්සන නැතේ. But there are so many good makeups in this Bible. You can take it and you can make yourself beauty with the words that is in the Bible. හැබැයි මේ කැත කට්ටිය නැත්තම් අලංකාර නැති ලස්සන නැති කට්ටිය අලංකාර කරන්න පුළුවන් ආලේපන ගොඩක් මේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා. ඒව අරගෙන පුළුවන් ඔබට ලස්සන වෙන්න. I make myself
very handsome in the eyes of the Lord. Not I'm handsome, I don't have even much hair, but I was using the method of this book. ඉතින් මම ලස්සන නැතුව ඉතින් නමුත් මම දෙවියන් වහන්සේගේ මේ වචනේ තියෙනා වූ දේවල් පිළිපදින නිසා මම දෙවියන් වහන්සේගේ දැස් ඉදිරියේ මම ප්‍රසන්න වෙනවා. Hallelujah. Praise the Lord. Hallelujah. Praise the Lord. So you have to know that you have entered to that feast. You have entered to that feast. ඉතින් ඔබ දැන් මේ උත්සවයට අතුල් වෙලා ඉන්නවා. So you should talk nicely. ඔබට ලස්සනට කතා කරන්නත් ඕනේ. You shouldn't fight with other people. You shouldn't fight with other people. ඔබ අනිත් අයත් එක්ක වාද විවාද වලට ගහගන්න යන්න අවශ්‍ය නැහැ. You're in the feast. මොකද මේක උත්සවයක්. You shouldn't criticize or judge them. ඔබ අනිත් අය විනිශ්චය කරන්න අනිත් අය තලා පෙලා දාන්න ඕනේ No, නැහැ. you're in the feast. මොකද ඔබ ඉන්නේ උත්සවේ. You have to enjoy it. ඔබට මේ උත්සවයේ ප්‍රීති වෙන්නට අවශ්‍යයි. Don't waste your time. ඔබගේ කාලය නාස්ති කරන්න එපා. You have to enjoy the feast. මොකද ඔබට තිබෙනවා මේ උත්සවයේ ප්‍රීති වෙන්න. Enjoy the life that God has given to you. ඒ නිසා ඔබට දීලා තියෙන ජීවිතය තුළ ඔබ දෙවියන් වහන්සේ දීලා තියෙන ජීවිතය තුළ ප්‍රීති වෙන්න. Hallelujah. හලෙලූයා. And there's another thing. තව එක කාරණාවක් තිබෙනවා. I know some people, මම දන්නවා සමහර අය ඉන්නවා. they go to the weddings but they don't take any gifts to the groom or the bride. සමහර අය ඉන්නවා මංගල උත්සව වලට යනවා. හැබැයි ඒගොල්ලෝ මනමාලයටවත් මනමාලියටවත් කිසිම තෑග්ගක් අරගෙන යන්නේ නැහැ. They dress nicely. ඒගොල්ලෝ ලස්සන ඇඳගෙන ඉන්නවා. They go to the party ඒගොල්ලෝ උත්සවයට යනවා. but don't take anything. හැබැයි කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. But when the groom check on the gifts or the things that they have given, හැබැයි මේ මනමාලිය මේ ඒගොල්ලෝ ආපු කට්ටිය දීපු තෑගි බලනකොට when they see that, okay, I know that person, but she or he haven't given me anything, එතකොට ඒගොල්ලෝ කියයි මම දන්නවා අර මිනිස්සයා ඇය හෝ ඔහු කිසිම දෙයක් අරගෙන ගිහිල්ලා නැහැ. surely that breaks that person's heart. අනිවාර්යයෙන් මේ වෙලාවේ එයාගේ හදවත කඩාගෙන වැටෙයි. We know that the similar kind of incident happened to Nandaka. ඉතින් මේ වගේම දෙයක් වුණා නන්දක්කට. She celebrated her birthday in Grand Canyon Hotel. එයා එයාගේ උපන්දින සාදයක් පැවැත්වුවා ග්‍රෑන්ඩ් කැන්ටින් හොටල් එකේ. And there was somebody, එතන හිටපු සමහර අය and they told Nandaka, we brought a big gift to you and we left it with the security. ඒගොල්ලෝ කිව්වා නන්දක්ක මම ඔයාලට ලොකු ටැග්ගක් ගෙනාවා. ඒක මම සිකියුරිටි එකේ තියලා තියෙනවා. But Nandaka never found it. හැබැයි නන්දක්කට තාම ඒක හොයාගන්න බැරි වුණා. You know, some people, the devil is trying to do that to the people, those who are in the kingdom of God as well. ඉතින් ඔබ දන්නවද යක්ෂයා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉන්න මනුෂ්‍යයන්ට මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මේ විදිහේ දේවල් කරන්න යනවා. But King knows our heart. මොකද දෙවියන් වහන්සේ අපේ හදවත දන්නවා. That's why it says in the Bible, whenever you come to the house of the Lord, bring an offering. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාවට එන හැම වෙලාවකම උන්වහන්සේට පඩුරක් අරගෙන එන්න කියලා. You have come to his wedding. මොකද උන්වහන්සේගේ මංගල්‍යයට ඔබ ඇවිල්ලා ඉන්නේ. Not that with your 50 rupees that he can make another palace. No, it shows your love, it shows your gratitude, and it shows that who you are. මේ ඔබ දෙන රුපියල් 50න් 100න් උන්වහන්සේට තව මාලිගාවක් ගොඩනගන්න නෙමෙයි. නමුත් ඒකෙන් පෙන්නනවා ඔබ කොච්චර උන්වහන්සේට කීකරුද, ඔබ කොච්චර උන්වහන්සේගේ වචනේ ගැන කීකරුද කියන එක ඔබට පෙන්වන්න පුළුවන්. Hallelujah. 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 And when we are ruled by a king that we all know that you know everybody have to pay their taxes. ඉතින් ඔබ දන්නවා දෙවියන් රජ කෙනෙක් පාලනය කරනකොට ඒ පාලනය කරන කාලේ ඉන්නා වූ හැම කෙනෙක්ම ඒකට ඔහුට මුදලක් ගෙවන්නට අවශ්‍යයි. And when there's a king is ruling a country, nobody has the right for their land, business, nothing. King owns everything, and he gave it to other people. When they have received their income, they have to pay the king's portion to them. ඉතින් ඔබ දන්නවා රජ කෙනෙක් රටක් පාලනය කරනකොට ඉන්න කිසිම මනුස්සයෙක් එහෙ තියෙන කිසිම දෙයක් අයිතියක් නැහැ. හැම දෙයක්ම අයිතිය තියෙන රජතුමාට. ඒ රජතුමාට ගෙවන ප්‍රමාණය අනුව තමයි ඒ රජතුමා ඒගොල්ලෝ ඉන්නේ හැම තැනකටම ඔහුට රජතුමාට ගෙවන්නට අවශ්‍යයි. So we have to know that we are living in a kingdom, not in a democratic socialist republic. ඉතින් අපි ඉන්නේ රජතුමාගේ නැත්නම් අපි රජතුමා පාලනය කරන එකේ ඉන්නේ. ඒ නිසා අපි ඒක දැනගන්නට අවශ්‍යයි. That's the kingdom principle. මේක තමයි රජතුමාගේ තියෙනා වූ මූලධර්ම. My grandfathers and my great grandfathers, they found the favor in the eyes of the king. ඉතින් මගේ සීයලා මුත්තලා ඒගොල්ලොන්ට දෙවියන් වහන්සේගේ දැස් ඉදිරියේ No.
රජුරෝයි. ඔව් රජුරෝ ඉදිරියේ රජුරෝ කැමැත්ත හම්බ. රජුරෝගේ කැමැත්ත හම්බුනේ නැහැ. So this is a principle, right? You have to learn. මේක තමයි මූලධර්ම. මේක Because they were faithful, ඒගොල්ලෝ විශ්වාසවන්තයි. they never rebel against the king. ඒගොල්ලෝ කොයි වෙලාවෙත් රජුරෝත් එක්ක කැරලි ගහුවේ නැහැ. And because of their faithful, the king has given them like villages, the mountains and the big treasures in the country. ඉතින් මේ කාරණාව නිසා රජතුමා ඒගොල්ලන්ට ගම් නියම් ගම් ලොකු ප්‍රදේශ ඒගොල්ලන්ට බාර දුන්නා. Hallelujah. Hallelujah. And he promoted them. ඒ විතර නෙමෙයි ඒගොල්ලන්ට උසස් වීම බව ලබා දුන්නා. And we are living under not a human king, but we are living under the government of Almighty King. Hallelujah. මතක තියාගන්න ඔබ ජීවත් වෙන්නේ මනුෂ්‍ය රජෙක් පාලනය කරන තැනක නෙමෙයි ਸਰවබලධාරී රජෙක් පාලනය කරන ওই රාජ්‍යය තමයි ඔබම ජීවත් වෙන්නේ. And like the human kings, they have many difficulties. They treat about the caste systems and all other things, but our King Jesus, he don't have any levels. ආමෙන්. ඔබ දන්නවා මනුෂ්‍ය රජතුමා කියන්නේ එයා ඇවිල්ලා නොයෙකුත් තරාතිරම් බලනවා, එයා තත්ත්වය බලනවා, පරම්පරාව බලනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ රජුන්ගේ රජ යේසුස් වහන්සේ මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. He treats everybody equally. Hallelujah. උන්වහන්සේ හැමෝටම එකම විදියට And he promotes the faithful. Hallelujah. උන්වහන්සේ ඇදහිල්ල විදියට උන්වහන්සේ අපිට උසස් වීම ලබා දෙනවා. Hallelujah. He was treated like he's treating everybody equally. He loves everybody equally, and he's looking for people, those who have a heart for the king, and when he sees that heart, he promotes them. ආවෙන් ඒ විතර නෙමෙයි උන්වහන්සේ අපි හැමෝටම එක විදියට සලකනවා. උන්වහන්සේ අපි හැමෝටම එක විදියට උන්වහන්සේ ප්‍රේම කරනවා. ඒ විතර නෙමෙයි උන්වහන්සේ හදවත දැකලා උන්වහන්සේගේ හදවත තියෙන කෙනෙක්ට උන්වහන්සේ උසස් වීම බව උන්වහන්සේ ලබා You know, දෙනවා. David was a shepherd boy. ඔබ දන්නවා දාවිද් කියන්නේ බැටළුව බලාගත්ත කෙනෙක්. But when the Spirit of God hovering over the land to find a man with a heart for him, he found David's heart. So he promoted him as the king of Israel. ඉතින් ඔබ දන්නවා ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ හදවත තියෙන මිනිහෙක් හොයමින් එහෙට මෙහෙට ඇවිදගෙන ඉන්නකොට දාවිද්ව හමු වුණා. ඊට පස්සේ දාවිද් අරගෙන ඒ රටේ රජතුමා බවට පත් කරන්න දෙවියන් වහන්සේ. Hallelujah. He didn't have any qualifications. ඔහුට කිසිම සුදුසුකමක් තිබුණේ නැහැ. Only thing, he was faithful and praising God. එකම දේ තමයි ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව හිටියා. Hallelujah. Hallelujah. So my dear brothers and sisters, එනිසා මගේ ප්‍රිය සහෝදර සහෝදරිය I know මම දන්නවා in the same way that the king was walking among the guests, that he was coming to our lives every day. ඉතින් උන්වහන්සේ උත්සවයේ හිටපු ආරාධිත අමුතුගාවට ආව වගේ එදිනෙදා ජීවිතේ හැමදාම ඔබ මාතුරට උන්වහන්සේ පැමිණෙනවා. And before he comes to us, he knows what's happening in our heart. ඉතින් උන්වහන්සේ එන්න කලින් උන්වහන්සේ දන්නවා අපේ හදවත්වල තියෙන මොකක්ද කියන එක. So make your heart right with God, and you will see the promotions and the expansions and everything is coming on your way. ඉතින් ඒ නිසා උන්වහන්සේ එනකොට ඔබගේ හදවත හරියට සූදානම් කරගෙන තියාගෙන ඉන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද දෙන්න යනවා. ඔබට උසස් වීම උන්වහන්සේ ලබා දෙන්න. Hallelujah. Hallelujah. So I'm here to tell you, the month of March will be a month of blessing for you. ඉතින් ඒ නිසා මේ මාර්තු මාසේ මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදහස් වෙන්නව මාසය. Hallelujah. Search your heart and fill the places where you have not filled, and straighten the places where you see the curves in your heart. ඉතින් ඒ නිසා ඔබගේ හදවත පරීක්ෂා කරලා බලන්න මේ වෙලාවේ පරීක්ෂා කරලා බලලා ඇද තැන් කෙලින් කරගෙන හදා ගන්න ඕන තැන් හදා ගන්න මේ වෙලාවේ. Make yourself straight with God, and you will see his promotions are coming on your way. ඔබ දෙවියන් වහන්සේත් එක්ක හිට ගන්න ඔබට දෙවියන් වහන්සේ උසස් වීම ලබා දෙන්නට. Hallelujah. Hallelujah කියමුද අපි? And turn to God, and you will see that he's turning to you. ඔබ දෙවියන් වහන්සේ තුලට හැරෙනකොට ඔබ දකි දෙවියන් වහන්සේත් ඔබේ පැත්තට හැරෙනවා. And remember that you are under the kingship of Jesus. ඉතින් ඔබ මතක තබා ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රජකම යටතේ ඔබ ඉන්නේ. And Jesus said in the book of John that I will not allow anyone to take away the people that you have given to me. ඉතින් යේසුස් වහන්සේ කියනවා යෝහන් පොතේ උන්වහන්සේ ලබාගත්තා වූ කෙනෙක්ව නැවත අරගන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ කියලා. Hallelujah. So you are blessed. එනිසා ඔබ ආශිර්වාදයි. You have received the invitation. ඔබ උන්වහන්සේගේ ආරාධනය ලබාගෙන And you තිබෙනවා. have accepted that. ඔබ ඒක පිළිඅරගෙන තිබෙනවා. Now you are in the feast. දැන් ඔබ උත්සවයේ ඉන්නේ. Now you are in the feast. දැන් ඔබ මේ උත්සවයට ඉන්නේ. Everything what you will need will be provided by God in Jesus' ඒ නිසා name. ඔබට අවශ්‍ය කරන හැම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන්
ඔබට ලැබෙන්නට යනවා. It is already prepared for you. ඒක ඔබ වෙනුවෙන් මේ වෙනකොටම සූදානම් It's කරලා prepared for you. ඉවරයි. ඒක සූදානම් කරලා ඉවරයි. Hallelujah. හalleluya. Sometimes you may like barbecue, but God has prepared another special one for you. සමහරවිට ඔයගොල්ලෝ බාබකියු වල ආස ඇති. නමුත් ඊට වැඩිය විශේෂ දෙයක් ස්වාමීන් වහන්සේ ලෑස්ති කරලා. Hallelujah. Hallelujah. Let's give a round of applause to God. Let's rise on our feet. Let's close our eyes. And let's look into our hearts. Thank you. Ramaseterebe. And imagine what kind of a blessed person you are. ඔබ හිතලා බලන්න ඔබ මොන වගේ ආශිර්වාදවත් පුද්ගලයෙක්ද කියලා. And what kind of a powerful person you are. කොච්චර බලවන්ත පුද්ගලයෙක්ද ඔබ. You are invited. ඔබ ආරාධනය ලබලා තිබෙනවා. And you have accepted that invitation. ඔබ ඒ ආරාධනය පිළිඅරගෙන තිබෙනවා. And now you are in the feast, that feast. දැන් ඔබ ඒ උත්සවයට ඇතුල් වෙලා තියෙනවා. Oh, Rabatala Baraka Sete Ramalaba Rama Seke. In the Bible says that we are royal priests, kings and priests. ඔව් උන්වහන්සේගේ වචනේ Nini කියනවා. Maraka Sete රාජකීය Rama රාජකීය පූජකයෝ කියලා කියනවා උන්වහන්සේ. Oh, Rabalaba Seke Rama. Oh, Rabalaba Seke. Oh, now you are a friend of king. Now you have become a friend of king. දැන් ඔබ රජතුමාගේ මිත්‍රයෙක් බවට පත් වෙලා Now you ඉන්නවා. have become his family. උන්වහන්සේගේ මිත්‍රයෙක් කියලා ඉන්නවා. Oh, Rabatila Baraka Seke. Now you are in a place where you can meet God every day. දැන් ඔබ ඇවිල්ලා ඉන්නවා. Oh, Talabaraka. දෙවියන් වහන්සේ මුණක ඉන්න පුළුවන්. ස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. Oh, Tabaraka ඒක Seke. බලන්නේ Ribale Barasika Lama. Oh, Rabalaka Seke. Oh, Torama Sika Lama Rama Siko. Oh, Ribala Maseko Lama Rama Siko. Hallelujah. Hallelujah. Oh, rekapoloro. Ramatele Koremo Sitana Rama. Mama. Mare Balama Seto La Karama. Musa Kote Remasata. Ori Malakose. Ori Malamaseka. Ere Maseta La Mareka. Ura Masita La Mareka. Rima La Vashako Roma La Maseta. Hallelujah. Enjoy his presence.